I will keep watching you dance around in your smoke and flicker out. Nothing like I used to know. I don't believe in safety nets. Strong love, make it up. ස්ටේජස් එකෙන් අපි වර්ක්ෂොප් එකක් කරන්න තීරණය කරා. ඉතින් වර්ක්ෂොප් එකට ආපු අවසානට ඉතුරු වෙච්ච කට්ටිය මේ. ඉතින් ඒ කට්ටියන්ගෙන් අවසානට ප්‍රොඩක්ෂන් එකක් කරන්න ඕනේ. ඔක තමයි පළවෙනි කාරණාව. එතකොට අපි මොකද්ද කරන්න කියන එක සම්බන්ධයෙන් අවසාන වේදී සාකච්ඡා මට්ටමින් යම්කිසි දේවල් ටිකක් තිබුණා. වර්ක්ෂොප් එකේ මූලික අරමුණු විදිහට තිබුණේ ඩිවයිසින් තියට උගන්වනවා කියන කාරණාව. එතකොට එතනදී අපිට සති 15කින් ඩිවයිසින් තියට කියලා කියන එක උගන්වලා ඉවර කරන්න බෑ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට යම්කිසි විදිහකට ප්ලේ එකක් ඩිවයිස් කරන්න ඕනේ. එතකොට තමයි ඒ එක්ස්පීරියන්ස් එකක් විදිහට අපිට දැනෙන්නේ කියන එක. ඩිවයිසින් නාට්‍ය කලාව 1960-70 දශකවල බිහි වෙන්නේ එක්තරා විදිහකට දෙවන ලෝක යුද්ධෙන් පස්සේ මේ නාට්‍ය කලාවේ තියෙන සීමාවල් ජය ගන්න. ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා, ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. එතකොට මේ තව කෙනෙක් විසින් නළුවන්ව මෙහෙවන කලාවක් තමයි නාට්‍ය කලාව වෙලා තිබුණේ. විශේෂයෙන්ම ස්ත්‍රීවාදී ව්‍යාපෘති මෙහෙයුමත් එක්ක මේක අර මිනිස්සු තීරණය කරගන්නවා මේ ඩිරෙක්ටර් හැම වෙලෙම පුරුෂාධිපත්‍යයක් තමයි මේ තියෙන්නේ. කවුරුන් කෙනෙක් විසින් මාව පාලනය කරනවා නැහැ. අපි විසින් නාට්‍යයක් නිර්මාණය වෙන නාට්‍ය කලාවක් හොයාගමු. ඔන්න ඔය ව්‍යාපෘති ඇතුලේ තමයි ඩිවයිසින් නාට්‍ය කලාව බිහි වෙන්නේ. හැබැයි මේක ලංකාවට වැටෙනකොට ගොඩක් අය තීරණ හිතලා තියෙනවා ඉම්ප්‍රොවයිස් කරන එක තමයි ඩිවයිසින් කියලා කියන්නේ. අපි දෙනවා හරි අපි කරමු ආදරය ගැන කරනවා. ඔයා ආදරය සම්බන්ධ දෙයක් ඉම්ප්‍රොවයිස් කරන්න. ඔයා ඒකට ඉම්ප්‍රොවයිස් කරනවා. ඉම්ප්‍රොවයිසින් නෙමෙයි ඩිවයිසින් කියලා කියන්නේ. I'm watching me, watching you. You smile. රුවන්ති හිටියා. හැබැයි මම අවසානට තීරණ ගන්න කෙනා විදියට වැඩ කරගෙන යද්දී උනේ අපි මොකද්ද කරන්නේ? එතකොට මදු භාෂිකෙන් යම්කිසි අදහස් ටිකක් ආවා. අපි කරමු මේ බිල්ඩින් හැදෙන එක ගැන කොළඹ බේස් කරගෙන අපි අවුට්ඩෝර් වැඩක් කරමු. යසස්කින් ආවා අපි හිස්ටරි එක ගැන කරමු. ඒ වෙලාවේදී මං කිව්වේ හරි අපි ටීම් එකට මොකද්ද අවශ්‍යතාවය කියන එක අපි පොඩ්ඩක් ඉඩ දෙමු. ටීම් එකට අවශ්‍ය වෙන්නේ මොකද්ද කියන එක. එතකොට මට අවශ්‍ය වුණ නැහැ දැන් මම තමයි මෙතන ගයිඩ් හරි ඩිරෙක්ටර් කියලා එකේදී හරි මට අවශ්‍ය නාට්‍යයක් මෙයාලා ලව්ව කරවන්න. අවශ්‍යතාවයක් මට තිබුණේ නැහැ. මොකද ඒක ඩිවයිසින් වලදී ටිකක් මං හිතනවා ටිකක් වැදගත් අප්‍රෝච් එකක් විදිහට තියෙනවා. අපිට concept එකක් එක්ක අපිට එක එක්කෙනා ඩිවයිසින් කරන එක අප්‍රෝචස් ගන්න පුළුවන්. දැන් මට කලින් එක්ස්පීරියන්ස් විදිහට තියෙනවා ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා එයාට අදහසක් තියෙනවා ඒ අදහසත් එක්ක ඩිවයිසින් ගෲප් එකක් ඉන්නවා ඒ ගෲප් එක එකතු වෙලා අපි ප්ලේ එකක් හදනවා. එතකොට අපිට මේ වගේ ස්ටේජස් එක එක්ස්පීරියන්ස් තියෙනවා. දැන් මෙතන ඉන්න පිරිසක් ඉන්නේ ඉගෙන ගන්න ඇවිල්ලා. එතකොට අපි බලන්න ඕන හොඳම විදිය මොකද්ද? ගෲප් එකට මොකක්ද එන්න ඕන? අපි මේක දවස් දෙක තුනක් කතා කරලා ආගියුමන්ට්ස් ගිහිල්ලා පොඩ්ඩක් මේව වෙලා හෙල්ලිලා කෙලවර වෙනවනේ මේක. එතකොට අපි කතා කරනවා හරි
අපි මේක කතා කරමු මේ කොන්ටෙක්ස් එකේ නෙමෙයි. අපි මෙතනින් එළියට යන්න. දවස් 3ක් ඕගලන්ට මම නේචර් ට්‍රේනින් එකක් ප්ලෑන් කරනවා නකල්ස් වල. අපි එහෙ ගිහිල්ලා එහෙ අන්තිම දවසේ එකක් එස්ටැබ්ලිෂ් කරගෙන යමු අන්තිම දවසේ කතා කරලා කියලා. අපි එදා පොය දවසක් ඉතින් අපි ඔක්කොමලා පළවෙනි දවසේ වැඩ ඉවර කරලා මානිගල ලොකු හඳක් එක්ක අපි පල්ලෙහා ගිනි මැලයක් ගහගෙන කට්ටිය කතා කරන්න ගත්තා. මොකද්ද අපි කරන්නේ කියලා නිකන් හරි ෆැන්ටසි එකක ඉඳගෙන කට්ටිය කතා කරලා අපි මොනවද දැන් කරන්නේ. ඔගේ හරි රොමැන්ටික් මූඩ් එකක ඉඳගෙන තමයි මේක කතා කරන්නේ. ඇත්තටම ඩිවයිස් කරන්න ගන්නේ මොකද්ද කියලා නෙමෙයි කතා කරන්න පටන් ගන්නෙ. අපි පොඩි පරණ කතන්දර ටිකක් ෂෙයා කරගන්නවා. ඒ ඇස්සේ තමයි ගිමන්ත මැදට පැනලා කියන්නේ ඇයි අපි ලව් ගැන කරන්නේ නැත්තේ කියලා. එතකොටම ඇත්තටම පොඩි වෙලාවක සයිලන්ස් එකක් තියෙනවා. පොඩි වෙලාවක ඒ සයිලන්ස් එක ඇත්තටම මට පොඩ්ඩක් අන්බෙයාරබල් මචං. මට දරා ගන්න අමාරු වගේ එකක් වෙලා මම ඒක ස්ථිර කරන. ඒ අදහස ස්ථිර කරනවා ඇත්තටම බොහොම සරලව. මොකද මට ලෝභකමක් හිතෙනවා මේක දාලම වෙන එකකට යයි කියලා. ඉස්සෙල්ලා කරපු කතාවල හැටියට. හරිද? එතකොට ඔක්කොගෙම ඒ වෙලාවේ කන්ට්‍රිබියුෂන් එක ඊට පස්සේ හෝ එකක් ගිහිල්ලා එතන හැදෙනවා. එතනින් තමයි ඩිස්කෂන් එක කන්ටිනියු වෙන්නේ. පළවෙනි වතාවට මේ කට්ටිය එකඟ වෙනවා මේ ආගියුමන්ට්ස් නෑ අපි ලව් කරන්නේ නැතුව පොලිටික්ස් කරමු. ඒ වගේ එකකට වැඩිය හැමෝටම පොදු එකක් වෙලා හැමෝටම විවිධ එක්ස්පීරියන්ස් තියෙනවා ලව් කියලා කියන ෆීලිං එකක් සම්බන්ධයෙන්. ඔන්න දැන් එතනදී මුලින්ම ආදර කතා කියන්න ගත්තා රහඳ එළිය උඩ බලාගෙන කට්ටිය සීතලේ. ඉතින් ඒ තමන්ගේ එක්ස්පීරියන්ස් පළවෙනි ආදර කතාව. දැන් අපි ලව් ඇන් අදර් ඔබ්ජෙක්ට් එක පර්ෆෝමන්ස් එක දවසේ ඩිවයිස් කරා සමහර ඒවා. අපි ඒ වෙලෙට මූණ දෙනවා. අපි දන්නේ නැහැ මම මගේ ස්ක්‍රිප්ට් එක එඩිට් කරගන්නවා මේ මගේ මෙම්බර් අනුව මගේ ඔඩියන්ස් මෙම්බර් නැත්නම් ස්පෙක්ටේටර් ඇක්ටර් කෙනෙක් බවට පත් වෙනවා. ඒක තව අපේ මේ අපි ජයගත් එක්ස්පෙරිමන්ට් එකක් කියලා හිතනවා. ඒ කියන්නේ ඩිවයිසින් එකක් ඇතුළේ මට හිතෙනවා විශේෂයෙන් වැදගත්ම එකක් තමයි කියන්නේ එක්කෙනෙකුට කැමති දේම කරන එක නෙමෙයි වැඩේ. එතකොට මුළු ටීම් එකක් විදිහට අපි එකඟ වෙන්නේ මොකද්ද? ටීම් එකකට අවශ්‍ය ගමන මොකද්ද? ඒ ගමනත් එක්ක කොච්චර දුරක් අපිට යන්න පුළුවන්ද? එන්නේ ඒක සෑහෙන වැදගත්. මොකද ඒක අවසන් කරන ප්‍රොඩක්ෂන් එකට දැඩි මේ ජර්නි එකේ තමයි ඩිවයිසින් වල ලොකුම ඉගෙනීම අධ්‍යාපනය වෙන්නේ. ඒ process එක ඇතුළතදී තමයි අපි ඉගෙන ගන්න කොහොමද වෙන්නේ, කොහොමද දේවල් ෂෙයා කරගන්නේ, කොහොමද අහුම්කම් දෙන්නේ, කොහොමද අදහසක් දාන්නේ, ඒ අදහස් වෙනස් වෙන්න ඉඩ දෙන්නේ. ඒක ගමනක්. සල්ලි නැති නිසා නාටකේ රියසල් කරන්න විදියක් නැහැ. රියසල් එක ගේනවා මහරගමට. ඊට පස්සේ කට්ටිය එනවා මෙතෙන්ට. එනකොට ගයක් නේ තියෙන්නේ දැන්. ගයක් හෝල් එකක් නැහැ. හෝල් එකක් නැහැ. කාමරයක් තියෙන්නේ. මෙතෙන්ට එන එක වැඩේ ඔන්සම්බල් එක තාත් ප්ලේ එකට සපෝට් වෙන විදිය තමයි දැන් නාටකේ රියසල් කරන්නේ ඩේ ටයිම් එකේ. අපි ෆුල් ඩේ එකක් නාටකේ බුක් කරලා රියසල් කරනවා. අපි දන්නවා අර හැපැත්තේ සද්ද වැඩි, වාහන යනවා, මිනිස්සු කෑ ගහනවා. එතකොට අපි කතා කරන හැරි සෙන්සිටිව් දෙයක් ගැනනේ. ලව්. එතකොට කොහොමද ස්පේස් එක නොදැනුවත්ව අන්කොන්ෂස්ලි අපේ සල්ලි නැති වෙලා මෙතෙන්ට එන්න සිද්ධ වුණ එකෙන් කොහොමද තාත් ප්ලේ එකට මෙන්න මේක සෙට් වෙන්නේ. සමහර විට මට වනගත වෙන්න හිතෙන්නේ ඇති. සමහරක් විට මම වැඩියෙන්ම ආදරය කරපු කෙනා එයා වෙන්න ඇති. එයා මට මේ ලෝකේ වැඩියෙන්ම බොරු කරපු කෙනක් වෙන්න ඇති. එතකොට දැන් රියසල් කරන්නේ රෑ. මෙතන කොයන්. එක්කෙනයි කතා කරන්නේ. සද්ද නැහැ. කළුවරයි. ඒ කියන්නේ පාලි গিitar එක ගන්න මේ ඇස්සේ. එතකොට මං හිතන්නේ ඉතින් නිකම්ම ලව් එනවා. දැන් මෙතන කට්ටියක් ඉන්නවා අනිත් එක තම තමන් පුද්ගලිකව කැමති මෙතන මේ පොඩි ස්පේස් එකේ හිර වෙලා කියන්නේ අපිට ඇත්තටම ඔඩියන්ස් එකක් ඉන්නේ කියන්නේ අපි රංගපාන කට්ටියම බලාගෙන ඉන්නවා එක්කෙනෙක් පර්ෆෝම් එයාගේ ලියුම කියවනවා. එතකොට ඒ කන්ඩිෂන් එක ඇතුලේ මට හිතෙන්නේ ප්ලේ එකට අවශ්‍ය මූඩ් එක මෙතනින් තමයි ආවේ.
ඒක දිගුව තමයි අපි ප්ලේ එකට ගිහිල්ලා ප්ලේ එකට එන තැන ඉඳලා මිනිස්සු එන තැන ඉඳලා යම්කිසි කන්ඩිෂන් එකක් හැදිලා තිබුණා නම් මං හිතන්නේ මේක තමයි. මොකද මෙතන රිහර්සල් කරනකොට කවුරුත් කුස්සියේවත් කාමරේවත් කවුරුත් නැනේ ඔක්කොම ඉන්නේ මෙතන. මෙතන කිසි සද්දයක් නැහැ. වැඩේ යනවා. ඔක්කොමලා වැඩේ දිහා බලාගෙන ඉන්නවා. අඬනවා. අඬන කට්ටිය සනසන්නත් ඉන්නවා කට්ටිය. දන්නවනේ. එතකොට මම කියන්නේ ඔන්සොම්බල් එක තවදුරටත් ඔන්සොම්බල් එක කියන එක ආරක්ෂා කරගනිමින් රිහර්සල් ප්‍රොසෙස් එකේ අපිට වැරදිච්ච තැන් ටික කොහොමද ආශිර්වාදයක් කරගත්තේ වැඩේ. Hi. Can I sit here? මේ කොට එන්න කියලා. Yeah. I always knew something. Let me read it. නිර්මාණ ක්‍රියාවලියේදී අපි පිටපත ගොඩන ගන්න පටන් ගන්න එක සම්බන්ධයෙන් අපි ක්‍රම කීපයක් අපි භාවිතා කරන්න තීරණය කරා. ඒ කියන්නේ අපි මුලින්ම තීරණය කරාට පස්සේ අපි ලව් තමයි කරන්නේ. අපි අපේ ආදර කතා කියන්න පටන් ගත්තා. ඊළඟ අදියරක් විදියට අපි ලියලා තියෙන අපේ පර්සනල් ලියුම් පරණ ලියුම් අපි එකතු කරන්න ගත්තා. ඊළඟට අපි එක එක හෙඩින්ග්ස් යටතේ අපි එක්සයිස් විදියට ලියන්න ගත්තා. තනි තනියම ලියුම් ලියන්න ගත්තා. අපි ලියුම් හරහා එනවයි කියලා තීරණය කරන්නත් කලින් අපි කරන්න ගත්තේ අපි ලියන්න පටන් ගත්තා. යම්කිසි විදිවලට අපි තෑගි ගැන ලියන්න පටන් ගත්තා. ඒ කියන්නේ ලව් කියලා කියන සබ්ජෙක්ට් එක ඇතුළේදී අපි හුවමාරු කරගන්න බාණ්ඩ සම්බන්ධයෙන් හරි තෑගි භෝග සම්බන්ධයෙන් අපි එතකොට ඒ දේවල් ගැන ලියන්න ගත්තා. එක එක ටොපික්ස් දාගෙන ලියන්න ගත්තා. සොරි කියලා කියන එක කොච්චර වැදගත්ද සම්බන්ධතාවයක් ඇතුළට. ඊට පස්සේ ආදරයේ සම්බන්ධයෙන් තියෙන කවි සම්බන්ධයෙන් අපි දේවල් එකතු කරන්න ගත්තා. ඊට පස්සේ නොකිය හිටපු ආදරය එක මාතෘකා යටතේ අපි ලියුම් ලියන්න ගත්තා. නොකිය හිටපු ආදරය ගැන ලියුම් ලියන්න පටන් ගත්තා. එක එක හැඟීම් ගැන අපි දේවල් ලියන්න පටන් ගත්තා. ඔය ASCII තම තමන් පර්සනල් ගෙදරදී තමන්ට දැනෙන දේවල් ආදරය සම්බන්ධයෙන් තියෙන දේවල් අහපු ගේන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි කණ්ඩායම් දෙකට බෙදිලා මෙහෙම කණ්ඩායම් වශයෙන් බෙදිලා අපි එක එක මාතෘකා බෙදාගෙන අපි ලියුම් ලියනවා. ඒ ලියුම් ලියලා එකෙන් හොඳම ටික මෙන්න මේ ටික අපිට ගන්න පුළුවන් නේද? එක ලෙටර් එකකට එකතු කරන්න පුළුවන් නේද කියලා තීරණය කරලා අපි මෙටීරියල් එකතු කරන්න ගත්තා. අපි ඒ විදිහට යම්කිසි දේවල් ටිකක් අපි මුල් අදියරේදී කරගෙන ආවා. ඔයාලට මතකද? මේක 87 කෙනෙක්. ඒ වගේ ලියුම් ගොඩකට පස්සේ මම ඔයාලට ලියන එක නතර කළා. අපි හම්බෙන එකත් නතර වුණා. අපේ ජීවිත හිමිට වෙනස් වුණා. හැබැයි මට හිතෙනවා මම මේ දවස්වල ඉන්වෝල්ව් වෙලා ඉන්න වැඩක් එක්ක ඒ ලියුම් ආපහු අදින්න කාලය ඇවිත්. මගේ ගෙදර අල්මාරිය පරිස්සම් නැති තැනක ඒ ටික ඇති. ඒවත් අරගෙන මේ වීකෙන්ඩ් එකේ මම ඔයාගේ ගෙදර එනවා. වා මට දීපු මම ඔයාට දීපු ලියපු දේවල් අපි ආපහු කියනවා. දැන් ලව් ගැන කතා කරනවා නම් දැන් අපි විවිධ පුද්ගලික අත්දැකීම් කතා කරනවට වැඩිය ඊට පස්සේ හැමෝටම පොදු කාරණාවක්. ඒක ටීම් එක ඇතුළෙම කතා කරලා මොකද ඔන්සොම්බල්නේ. ඔන්සොම්බල් කියන්නේ තවදුරටත් ඩිරෙක්ටර් කෙනෙක්ට වැඩිය කණ්ඩායම. කොහොමද මට වැඩිය අපි පොදුවේ. අපි කියන එක සාධකයක් වෙන්න කියන එක. හැමෝම පිටපත් විවිධ විදිහට පිටපත් කියන ලියුම් ලියන්න පටන් ගත්ත එක එක විදිහට. ඊට පස්සේ ජයම්පති මෙන්ට කරා කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක්ට වැඩිය පොඩි නිකන් ෆැමිලිය වෙලා ලියන මිනිස්සයාට එයා පොඩි අදහස් ටිකක් දෙනවා ඒ ලියුම කියවලා. මොකද අපි අවසානයේ මේක පර්ෆෝම් කරනගෙන කරන්නේ. එතකොට පර්ෆෝමන්ස් එකට සුදුසු විදිහට ඒ සැකැස්ම හදලා දුන්නා. මොකද වර්ක්ෂොප් එකක් අස්සේ අපි කරන්නේ ඔන්සොම්බල් ඩිවයිසින් කියන එකට මේන් කරගන්න. එතකොට ඒවා ස්ක්‍රිප්ට් රයිටින් කියන ඒවා අදාළ වෙන්නේ නැහැ. එතකොට වැඩේට අදාළ කරගත්තට පස්සේ කොහොමද ඒක වැඩේට සුදුසු විදිහට සකසගන්න කියන වැඩේ එයා ලස්සනට පාත් එක ගෙනිච්චා. සමහරක් මොදවල් අමතක කළා. ඒත් අපි මේ මොහොත ගත කරලා ඉතලා හිටලා
මම එයා දිහා බලාගෙන hina යනවා. ඒ මට එයාගේ ගොඩක් ආදරේ හිතෙනවා. මොනවා හරි කියන්න ගිහලා නවත්තනවා නම් ඒත් එහෙම. සමහරක් වෙලාවට මොනවද නොකිය ඉන්නවා නම් ඒත් ඒ නිසා වෙන්නේ. හරිම බලද. සමහරවිට මේ ටික කියන්න දවසක් එයි. සමහරක් විට එන්නේ ඊළඟ අධීරයක් විදිහට සමහරව කැමති වුණා අපිත් එක්කම ඉන්න අය අයි මම කැමතියි මගේ කතාවක් කියවන්න කියන කාරණාවට ආවට පස්සේ අපේ කණ්ඩායම ඇතුළේ ස්පේස් එකක් තියෙනවා දැන් හැමෝගෙම එක්ස්පීරියන්ස් මේක ඇතුළට එකතු කරන්න. කාංචනා සම්බන්ධයෙන් තියෙනවා කාරණාවක් ඒක කාංචනාගේ තියෙන එක්ස්පීරියන්ස් එක. එතකොට අපිට ඒ වෙද්දී අපිත් එක්ක හිටපු එක ගෑනු ළමෙක් එයාගේ එක්ස්පීරියන්ස් එකක ලෙටර් එකක් ගත්තා. ඒ ලෙටර් එක යම් කිසි හේතු කාරණා ටිකක් නිසා අපිට නම් ගම් සහ ඒකේ ඇත්ත ඩේටා කියන්න බැරි වෙන ටිකක් එක්ක ඒක වෙන විදිහකට එඩිට් කරලා කාංචනාගේ ලයිෆ් එකේ තියෙන යම් කිසි ප්‍රශ්න ටිකක් එකතු කරලා ඒ කියන්නේ එන්නේ මේ වගේ කාරණා ටිකක් එක්ක අපි ලියුම් එඩිට් කරන තැනකට ආවා. කොහොමද එක එක්කෙනාගේ අදහස් එක ලියුමකට ගොනු කරන්නේ? ඒ කියන්නේ ඒ සංකල්පය සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අපි කොහොමද අපි ඔක්කොම එකතු වෙලා තීරණයක් ගන්න මේ ලියුම මෙන්න මේ වගේ තැනකට අපිට තියන්න පුළුවන් කියලා. විශේෂයෙන් අපිට ගෑනු ළමයි එක්කෙනයි හිටියේ ටීම් එකක් විදිහට. එතකොට අපි තීරණය කරා තව ගෑනු ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් සම්බන්ධ කරගන්න ඕන කියලා. එතකොට අපි නිපුණට කතා කරා, දිල්රුක්ෂිට කතා කරා. එතකොට දිල්රුක්ෂිත් එක්ක තිබුණු සම්බන්ධය තියෙන්නේ මම දිල්රුක්ෂිට කතා කරලා දිල් අපි මේම නාට්‍යයක් කරන්න යනවා. ඔයා කැමතිද අපේ ලියුමක් කියවන්න? නැත්නම් ඔයා කැමති දෙයක් තියෙනවද ලියුමක් විදිහට කියන්න? ඒ දෙකම ඔප්ෂන් එකක්. ඒක හරිය ඒ ඔප්ෂන් එකේදී ආකුවා ජයම ඔයා ලියලා තියෙන ලියුම් ටිකක් මට දාන්න මම බලන්නම් මොකද ෆෝමැට් එක කියලා. ඊට පස්සේ ආ ඒක කියවලා එයා මට කතා කරලා කිව්වා ජයම් මම කැමති මට මේ වෙලාවේ තියෙන දෙයක් කියන්න. කියලා තමයි එයා යාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ්ට ලියුමක් ලියන්න කියන එක තමයි එයා පටන් ගත්තේ. හැබැයි ඒකෙදී ආ කියන්නේ හරි ලස්සනට ඒ කියන්නේ එයා ඇත්තටම ලියුම ලියන්න පටන් ගන්න try කරන එක තමයි. එයාට කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? ඒක තමයි එයාගේ ලියුම. The second problem is how to start. Because starting the letter kind of sets the tone for the rest of the letter. How have you been? What's new? Do you think about me sometimes? දැන් මම හිතන්නකෝ දැන් මගේම අදහස නම් මම මෙතන පළපදියම් කරන්න හදන්නේ. ඒක මම රයිටර් නම් රයිටර් විදිහට මමම තීරණය අරගෙන කරනවා නම් සමහර වෙලාවට එනවා මගේ පර්ස්පෙක්ටිව් එක විතරක් මේක ඇතුලේ පෝෂණය වෙන්න හදනවා. ඒ කියන්නේ මගේ අදහස විතරක් මේක ඇතුලේ බහින්න හදනවා. ඊට වැඩිය වැදගත් මෙතන ටීම් එකක් විදිහට ඉන්නවා එක එක වයස් සීමාවල් ටිකක් තියෙනවා. එතකොට එලියෙන් කට්ටියක් ඉන්නවා. වර්ක්ෂොප් එකේ හිටපු කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ අපේ ඉහළ පරම්පරාවේ කට්ටියගේ ස්ටෝරිස් එකතු කරන්න ගත්තා. අපේ ආච්චිලා සීයලා ආදරය කරපු හැටි ගැන එකතු කරන්න ගත්තා. මේකේ තියෙන සාහිත්‍ය විවිධයි. ඇකඩමික් පැත්තෙන් ලියන අයත් ඉන්නවා. ඇකඩමික් භාෂාවේ. සමහර කට්ටිය ලියන්නේ කියන භාෂාවෙන්. සමහර කට්ටිය කියන්නේ තෝට් එක කියන භාෂාවෙන්. සමහර කට්ටිය ලියනවා මේක තව කාට හරි කියන භාෂාවෙන්. තෝට් එක නෙමෙයි එවෙලේ කියන එක ලියනවා. එතකොට ලියවෙන්නේ කියන භාෂාව. එක්ස්පීරියන්සස් වෙනස්. එතකොට ඒක ඇත්තටම මොකද ඔඩියන්ස් එකක් බලන්න එන නිසා මේක ඉන්න නිසා කොච්චර වැදගත්ද විවිධ සාහිත්‍ය එකට මෙහෙම එකතු වෙන එක. අපිට ස්ටෝරිස් එකතු වෙද්දී ආපු හරිය ලස්සන එකක් තමයි ඉස්සර ලියුමක් කරහා සම්බන්ධයක් පවත්වාගෙන ගිය හැටි. දැන් සම්බන්ධතාවය පවත්වාගෙන යන්න අපිට ලියුම් භාවිතා කරන්න නැති වෙන එක. ඊටාම කලාතුරකින් අපි ලියුම් ලියන්නේ. දැන් අපි ටෙක්ස්ට් එකකින් හැමදේම ටටටටට ගාලා ගන්නවා. ලියුමක් කරහා සමහර ඒවල කතා අපි අහද්දී ආවා ප්‍රශ්නයක් ඇති වෙලා ලියුමක් ලියුවට පස්සේ ප්‍රශ්නෙට උත්තරය අහපු ලියුමකින් එද්දී ප්‍රශ්නේ විසඳිලා. ඒ කාලය ඇතුළත. දැන් අපිට ප්‍රශ්නයකට උත්තරයක් මුකුත් ගන්න වෙලාවක් නැහැ. මෙහෙම ටෙක්ස්ට් එකක් දානවා ටට්ටක් ගාලා. අපි එච්චරට ස්පීඩ් වෙලා තියෙන්නේ. ඩිවයිසින් ප්‍රොසෙස් එකක් ඇතුළතදී සෑහෙන්න වැදගත් හැමෝගෙම අදහස් එකතු වෙන එක. ඒ එකතු වෙලා අපි තීරණය කරනවා මේක හොඳයි, මේක ගන්න පුළුවන්, මේක වැදගත්, මේකට තව දේවල් එකතු වෙන්න පුළුවන්. ඒක ඇතුළෙන් තමයි මේක පෝෂණය වෙන්නේ. ඒක තමයි මේකේ ක්‍රමවේදය. අවසානට ආදරය සම්බන්ධයෙන් කියන කාරණාවේදී මම විශ්වාස කරන අන්තිමටම කියන්න ඕන ටික නොකිය ඉන්න තැනකට තීරණය කරන්නත් මට සිද්ධ වුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ටීම් එකක් විදියට එකඟ නැති වෙද්දි මම විශ්වාස කරන දේ හැබැයි මම අධ්‍යක්ෂක විදියට හරි මට තීරණය කරන්න මම තීරණය කරා හරි ඕකේ මේක මේ මොහොතේ ගැලපෙන්නේ නැහැ. ටීම් එක එකඟ නැහැ.
මම මේ විශ්වාස කරන ආදරය සම්බන්ධයෙන් මම විශ්වාස කරන එකනේ මේ ටීම් එක දැන් විශ්වාස කරන්නේ. එතකොට ආයෙනම් මම ටීම් එකත් එක්ක යමු. අපි ගැලවෙන්න හදන හැම තැනකදීම අපි මේක අමාරුවෙන් දරාගෙන ඉන්න උත්සාහ කරන්න නැති, අඬන්න නැති, රණ්ඩු කරන්න නැති, සෙක්ස් කරන්න නැති, අකමැති දේවල් කැමති වගේ කරන්න නැති, කට වහගෙන ඉන්න නැති, කිසිම හැලවල්මක් නැතුව ඔහේ බලාගෙන ඉන්න නැති, තීරුම් කරන්න උත්සාහ කරන්න නැති, තීරුම් ගන්න උත්සාහ කරන්න නැති, අපි ගැලපෙනවා කියලා හිතන්න උත්සාහ කරන්න නැති. අපි සිහින මවන්න නැති, ඒ සිහින එක එක හොඳ වෙනවා බලාගෙන ඉන්න නැති. මාත් එක්ක අවුරුදු ගානක් පිටින් ඉඳදී ඒක කවදාවත් නීති දාන්න නැති ඇති මම අකමැති එයා කැමති දේ කරනවා බලාගෙන ඉන්න ඇති එයාට ඇත්තටම එයාගේම ගමනක් යන්නේ මම පොළඹවන්න ඇති සමහරවිට අපි ඩිසයින් එකක් ඔබන්න හදනවා නාට්‍යයක් සංකල්පයක් අස්සට මෙහෙම තැන් වලින් ගන්න ඩිසයින් ටිකක් මෙහෙම ඔබලා ගන්න හදනවා එතකොට ඒකේ නැහැ සම්පූර්ණ සමස්ත අදහසක් එන්නේ නැහැ කොස්ටියුම් එක විදිහක් සෙට් එක එක විදිහක් මියුසික් එක විදිහක් ඒ වගේ තත්යකට විසිරෙන්න බලනවා තරම ඩිසයින් එකක් කියලා වෙනම එකක් මේකේ තිබුණේ නැහැ. ඒකත් ඩිවයිසින් process එකේ කෑල්ලක් විදියට ඕනේ. ඩිසයින් කියන වචනේම තියෙනවා ඒක පොඩි enforced මේ environment එකක් හදනවා වගේ ගතියක් තියෙනවා. අපි ලියුම් කියවීම ඇතුළෙම ඒකට එක එක කෑලි එකතු වුණා. අපි යම් තැන් ටිකකදී යම් අදහස් ටිකක් අපිට ඇවිල්ලා තිබුණා. අපි මේක කරමු බස් එකක ඔඩියන්ස් එකක් දාගන්නවා. ඔඩියන්ස් එක අරගෙන අපි මැප් කරනවා. ඒ මැප් එකේ තියෙන මෙන්න මෙතන 4යි කාලට මෙතන ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වයර් එකේ 5ට විහාර මහදේවිය එකේ කියන්නේ ලව් කරන තැන් ටිකක් සිලෙක්ට් කරලා ඒ තැන් ටිකට අපි ගෙනියනවා. එතකොට ඒ තැන තියෙන පර්ෆෝමන්ස් එක බස් එකෙත් කට්ටියක් ගෙනියනවා. එතනට ඔඩියන්ස් එක ඇවිල්ලා බලන් ඉන්න පුළුවන්. එහෙම ඩිසයින් එකක් තිබුණා. ඉතින් අපිට සල්ලි තිබුණේ නැහැ. ඉතින් අපි ඒක මෙහෙම මග ඇරලා ගියා අතෑරුණා. ඒ කියන්නේ හරිම ලස්සන දේවල් ටිකක් වුණා. ඒ කියන්නේ ඩිසයින් එක ඇතුලේ අපි කැමතිම දේවල් වැඩෙත් එක්ක මෙහෙම වෙනස් වෙන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ අපි මේ වැඩේ ඇතුලේ එල්ලිලා ඉන්න එකක නෙමෙයි වෙන්නේ. මේකේ නමම බලන්න. love and other objects. එතකොට objects මොනවා විදිහටද අපිට involve කරගන්න පුළුවන්. love එක පාවිච්චි කරන objects, තෑගි, ලියුම්, chocolate. ඒක ඩිසයින් එකේ කෑලි විදිහට අපි ඩිවයිස් කරන ඒවා ඇතුලේ මේක එක එකතු වුණා. right? එක්සාම්පල් එකක් විදිහට කියනවා නම් මම ඔය ඩිවයිස් කරන දවසක මගේ බර්ත්ඩේ එක දුන්නා මම චොක්ලට් වගේක් ගෙනාවා. ඒත් එක්කම ඇක්ට් එකට පටන් ගනිද්දී අපිට තේරුණා මාර සම්බන්ධයක් තියෙනවා මේ දෙකේ. ඒත් එක්කම අශාන්ගේ කතාවක් එනවා එයා ලාභෙටම ගන්න පුළුවන් ලොකුම දේවල් ටික ලොකුම චොක්ලට් ටික රුපියල් 5 චොක්ලට් රුපියල් 200ක ගොඩක් අරගෙන ගිහිල්ලා ගෑනු ළමෙක්ට දෙන කතාවක්. එතකොට මේ මෙහෙම කන්ටෙන්ට් එකත් එක්ක සම්බන්ධවම ඩිසයින් එකේ එක එක කෑලි ගොඩ නැගෙනවා. ඔය කතන්දරේ තරමක් දුරට වෙනස් වෙනවා අපි වෙනුව එකට යනකොට අපි කතා කරන්න ගන්නවා මේ ඔඩියන්ස් පර්ස්පෙක්ටිව් එකකින් කොහොම මේ මිනිස්සුන්ට මේක දෙන්න ඕනේද? ඒ කියන්නේ අපි ෂෙයා කරගත්ති කතන්දර ෂෙයා කරගත්ති තිබුණ එක්ස්පීරියන්ස් එක කොයි විදිහටද මිනිස්සුන්ටත් ඒ එක්ස්පීරියන්ස් එකම පුළුවන් තරම් දුරට අරන් යන්නේ කොහොමද කියලා. ඒකින්ද තමයි අර අපි ෂෙයා කරගත්ත දේවල් වල අපිට නිකන් මෙහෙම අපේ එනර්ජි එක අප් වෙච්ච තැන් චොක්ලට් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වයින් එකක් බියර් එකක් වෙන්න පුළුවන් ඒ කම්පෝනන්ට්ස් එක ඩිසයින් එකේ ඒ හැදෙන කම්පෝනන්ට්ස් එක එන්නේ ඒ දවසේ හැටියට ඒ වෙලාවේ හැටියට ඉන්න එකත් එක්ක තමයි මියුසික් හැදුනේ ඒක මටත් ලේසි අර ඔය වගේ අර ගෙදරින් හදාගෙන එනවා වගේ එකක් කරන්න ඕනෙත් නෑ එතකොට මේ කියන්නේ ආවට පස්සේ තමයි එතනදී තමයි ඇත්තට මියුසික් කියන එක හැදුනේ. හැබැයි ඒකටත් අර අවසාන කියන්නේ මං හිතන්නේ ෂෝ එකට අවසන් කාලේ වෙනකම්ම හිටියා නිකන් මේ අර සින්දුවක් දෙකක් නම් අපි පොඩ්ඩක් අර අතිශය නිකන් අර ඉස්සර මං ළඟ වගේ ඒ අරුණුකොට අනිත් ඒවා මේ එදිනෙදා සමහරක් වෙලාවට වෙනස් වුණා. රියසල් එකටත් වෙනස් වුණා. කොච්චර වෙනස් වුණාද කියනවනම් මේ ෂෝ දෙකක් නේ දවස් දෙකක්නේ කරේ ඊට පස්සේ පළවෙනි දවසේ ප්ලේ කරපුවාම එක වෙලාවක ජයපති ඇවිල්ලා කිව්වා මේ සහ කීප දෙනෙක්ම මధుරත් ඇවිල්ලා කිව්වා මචං අපි අහවල් ඒවා නොගහයිමු කියලා. වෙන ඒවා ගැන සමනෙක් ගහන්න කියලා නිල්ලනේ මේක කිව්වා. ඒ දවසින් දවස මේ මූඩ් එක වෙනස් වුණා මියුසික් වල. මියුසික් වල තියෙන ස්පීඩ් එක ගහන සමහරක් වෙලාවට පාර්ට් එක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ අපි කියමු ඉස්සර මල්ලන් කියලා නමුත් මං හිතනවා අපි ටෙම්පෝ එක වෙනස් වුණා කියලා. පාර්ට් එක සමහරක් වෙලාවට අපි සතියක් දෙකක් යනකොට පොඩි ඒක නිකන් තෝරගත්තා.
නමුත් ඒ වුණාට ඒ පාර්ට් එක සමහරක් වෙලාවට දිග ප්‍රමාණය අඩු වැඩි වුණා. ඕන් නැති වුණා. ඒක දිනු තමයි කොස්ටියුම්ස් පැත්තේ දිනුට කිව්වා දිනු මේක වෙන්න මේ වගේ වැඩේ යන්නේ. එතකොට දිනු ඇවිල්ලා රිහර්සල්ස් බැලුවා. බලලා දිනු කලර් තීම් එකක් තීරණය කරා. මෙන්න මේ වගේ කලර්ස් ටිකකට යන්. ඒ කලර්ස් ටික කියලා කියන්නේ හැබැයි අපි සාමාන්‍ය අඳින ඇඳුම්. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් අඳින ඇඳුම සරම සාමාන්‍ය ටී-ෂර්ට් එකක් අඳින එක. එයා සාමාන්‍ය එයා අඳින ඇඳුම. ඒකේ හැබැයි ප්ලේන් කලර් ටී-ෂර්ට් එකක්. ප්ලේන් කලර්. ඒ කියන්නේ කලර් තීම් එකක් අපිට තියෙනවා. හැබැයි එයා අඳින ඇඳුම. එයා සාමාන්‍යයෙන් අඳින. එතකොට එයාව වෙනස් වෙලා නාට්‍යයක ඉන්නවා වගේ පේන ඇඳුමක් නෙමෙයි. මොකද ඔඩියන්ස් එක දන්නේ නැහැ කවුද රඟපාන්නේ. ඔඩියන්ස් එක එතනට එද්දි අපි ඔඩියන්ස් එක හදලා තියෙන්නේ එක්තරා ස්පේස් එකක බිම ඉඳගෙන බංකුවල ඉඳගෙන මෙහෙම තැන් තැන් වල ඉන්නේ. අපේ කට්ටිය තින්න රඟපාන කවුද ගන්න. මේ නළුවේ කියලා දෙපිරිසක් නැහැ. එතකොට දෙගොල්ලොම එකට ඉන්නවා. එතකොට දන්නේ නැහැ සමහර වෙලාවට දැන් කාංචනා ගාව මෙහෙම ඉඳන් ඉද්දි කාංචනා ඇක්ට් එක පටන් ගත්තාම තමයි දන්නේ කාංචනා මේකේ කවුරු හරි එක්කෙනෙක්. එතකොට ඒකට අදාළ කොස්ටියුම් අදාළ ඔව් එතකොට අන්දන්න බෑ මේකප් කරන්න බෑ අපිට. ලයිට් ගහලා ලොකුවට ફોකස් කරලා නැහැ. හැබැයි අපි පොසිෂන් වල තියලා තියෙනවා කට්ටියව පේන්න. ඒ කියන්නේ දැන් මෙයා ඇඩ් කරද්දි මෙයාව පේන්න. සමහර වෙලාවට සමහර ඇක්ට් එකක් තියෙනවා පිටිපස්සෙන් තමයි පේන්නේ. ඔඩියන්ස් එකට ඩිසයින් එකක් විදියට ඇත්තටම අපි ඒව ගැනත් කිව්වා. ඔඩියන්ස් එක කොහොමද මූව් වෙන්නේ? ඔඩියන්ස් එක කොහොමද සක්‍රිය වෙන්නේ මේක ඇතුලේ? ඒක සෑහෙන්න වැදගත්. සහ මේක අපි ඩිවයිස් කරද්දී, ඒ කියන්නේ රියර්ස් කරද්දී ගොඩාක් වෙලාවට අපි තියටර් එකක කෙරුන්නේ නැහැ. මොකද තියටර් එකකදී හැදෙන ඩිස්ටන්ස් එක අපිට ෆැමිලියර් වුණේ. අපි ගොඩක් වෙලාවට අන්තිම කාලේ ඩිවයිස් කළේ මේ අන්තිම කාලේ රියර්ස් කළේ මේ මහරගම මේ ස්ටේජස් ආටිස්ට් රෙසිඩන්ස් එක ඇතුලේ. එතකොට ඇවිල්ලා උයාගෙන කනවා නම්මනම් ඒ කතන්දර ටිකත් එක්ක වෙන ඇට්මොස්ෆියර් එකක් හැදුණා. ඒකෙන් මෙයා ෂෙයාරින් පාස්ට් එක්ස්පීරියන්ස් ෂෙයාරින් එක මාර නිකන් ඔනස් ගතියක් වගේ. ඒක ඔනස් කියන වචනේත් හරි නෑ. ටිකක් ඉන්ටිමේට් ගතියක් ආවා. ඒකත් එක්ක ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද එක්ස්ටෙන්ඩ් කරන්නේ තියට්‍රිකල් ස්පේස් එකකට එහෙම නැත්නම් පර්ෆෝමටිව් ස්පේස් එකකට කියන එක ඔළුවේ තිබුණා. ඒක සඳහා එක එක ස්ට්‍රැටජික් ඩිසිෂන් ගත්තා. අපි කොහොමද එන ක්‍රවුඩ් එක කන්ට්‍රෝල් කරන්නේ? කී දෙනෙක් හිටියොත් අපිට මැක්සිමම් මේක මේ මූඩ් එක තියාගන්න පුළුවන් වෙයිද? අපි ඇත්තටම හිතුවේ 50ක 60ක ඔඩියන්ස් එකක් තමයි මැක්සිමම් මේක වර්ක් වෙන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ වාඩි වෙන විදිහේදී අපි ඒගොල්ලන්ව ජෑම් එක වෙලාවක එනවා අදහසකට මේක බිමම අපි කියපු විදිහම කියමු කියලා. එතකොට අපිට පර්ස්පෙක්ටිව් එකක් එනවා මේ ඉඳගෙන ඉන්න අමාරු කෙනෙක් බිම. එයාට ඩිස්ටර්බ් වෙනවානේ මේක. එතකොට ඒගොල්ලන්ට පුටු දෙනවා. ඒ පුටු දෙන එක පුටු නිකන් ඒගොල්ලෝ ඔඩියන්ස් එකේ වෙන කට්ටියක් කරන්නේ නැතුව කොහොමද පොඩ්ඩක් මේකත් එක්ක ඉන්ටරැක්ට් කරන්න හයිට්ස් කීප එක කට්ටිය තියන්නේ. ඒ වගේ මේක ඇතුළට එද්දි පර්පස්ෆුලි අපි කරපු දේවල් තියෙනවා ඔඩියන්ස් එක ගැන හිතලා. ඔඩියන්ස් එකේ මූඩ් එක ගැන හිතලා. සහ අපි හිතපු ගොඩක් ඒවා අයින් කරලා තියෙනවා. එක්සැම්පල් එකකට අපි මේක මුලදී හිතුවා ඇත්තටම මේක මේ ලව් එක ගිය පරණ දේවල් මතක තියාගෙන ජර්නි එකක් කියලා. මේකට දාන ඉස්සෙල්ලම දාන එක තමයි 11 letters of love with memories and 11 letters of love with miseries කියලා. ඔහම නම් කීපයක අපි එහෙම ගිහිල්ලා ඒකත් එක්ක අපිට හම්බෙච්ච ඔබ්ජෙක්ට්ස් තියෙනවනේ. ලව් එක මේ ඉන්ටරැක්ට් කරන ඔබ්ජෙක්ට්ස් ඒවා මුලින් ඉඳන්ම ඩිසයින් එකේ කියන්නේ මේක ඇතුළට එනකොටම ඒවා ඉන්ස්ටොලේෂන් එකක් වගේ නිකන් ඒවා ඩිස්ප්ලේ එකක්. ලව් ලෙටර්ස් තියෙනවා, ගුලි කරලා තැන දාලා තියෙනවා. එහෙම අදහස් ටිකක් ආවා පින්තූර. ඒ ටික අපි අයින් කළා ඇත්තටම. මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා දැන් නාට්‍ය බලන්න ආවා මෙහෙම අපේ කට්ටිය එනවා පිරිසක් ගෙනවා නාට්‍ය බලන්න පිරිසක් එනවා පර්ෆෝමන්ස් එක කවුරුත් දන්නේ නැහැ මොකද්ද මෙතන වෙන්නේ කියලා. එහෙමෙද්දි දැන් මම ඊටාම ළඟම දන්න මගේ මිත්‍රයෙක් කලාවත් එක්ක සම්බන්ධ මිත්‍රයෙක් ඇවිල්ලා මෙහෙම ඇතුළේ ඉඳගත්තා. ඉඳගෙන මචං කියලා කතා කරාට මම ආව ළඟට. ඊට පස්සේ මචං මේ දැන් බැරි වෙලාවක් මගෙන් ප්‍රශ්නයක් හරි මොනවා හරි යවුවොත් නම් මං කියනවා මම ආවේ නාට්‍යයක් බලන්න. මං ආවේ නාට්‍යයක් බලන්න කියලා. ඒ කියන්නේ දැන් ඔන්න ප්‍රේක්ෂකයාට එනවා චැලෙන්ජ් එකක් ප්‍රොසීනියම් එක කඩලා දැන් මාව ප්‍රශ්න කරොත් මේක ඇතුළේදී කියන චැලෙන්ජ් එකක් එනවා. මං කිව්වා මචං ඔයා කරුණාකරලා එහෙම කතා කරන්නකෝ මේක ඉන්නකෝ. මේ වැඩේ ඇතුළේ ඉන්න ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක මං හිතන ඇත්තටම ඉතාම හොඳ වැඩක්. ඒ කියන්නේ මොකද වෙන්නේ එතන අපේ ස්පේස් එක හදලා තියෙන ඩිසයින් එකේ විදිහට කට්ටියට දැන් කම්ෆර්ටබල් නෑ බලන්න බෑ දැන්. තමන්ග පේනවනේ.
දැන් ඔඩියන්ස් එකත් ඒකේ ඉන්නවා. එයාගේ රියැක්ෂන් පේනවා. එතකොට එයාත් මේකේ පාර්ට් එකක් දැන්. එයාගෙන් අහනවා සමහර දේවල් මෙයා අහනවා මෙහෙම නේද ප්‍රශ්නයක් අහනවා මෙයා උත්තර දෙනවා. එන්න එතන එනවා ප්‍රශ්න. يعني මේක ඇතුලේ සක්‍රීයයි දැන්. ඔක්කොමලා සක්‍රීය එකක ඉන්නේ. ඒකත් නේද? දැන්වත් අපි දෙන්න නැහැ අපිට විනාශයෙන් කියලා කතා කරා. මොලොග් එක දුන්නා මමත් මට හිතුණා මගේ ජීවිතේ දේවල් ටිකක් මේ මට ඇත්තටම ගෙදර කියන්න බැරි දේවල් ටිකක් තියෙන්නේ. ඇත්තම කතන්ද මේතනත් ඇත්ත කියන්න බෑ. මේ සමහර දේවල් අර වයිෆ්ට මට කෙලින් කියන්න බැරි ඒවා මට නැත්නම් වයිෆ්ට කෙලින් කියන්න බැරි දේවල් තියෙනනේ අර ගෙදර මෙහෙම ලියලා යන. මටත් එහෙම දෙයක් සිද්ධ වුණා ඇත්තටම. ඒ ඇස්සේ මේ මොනොලොග් එකත් වැටුණා. ඊට පස්සේ මං හිතුවා මේ දෙක පොඩ්ඩක් කනෙක්ට් කරන්න ඕනේ කියලා. සහ මට මෙයාලා මාව නැත්තම් පිළිගන්න මට ඕන වුණා මේ හැමෝටම වගේ මාව ඇත්තටම කියලා පිළිගන්න තැනකට මට හිතන්න ඕන වුණා. ඔය පැය භාගයක් වගේ කාලයක් ගත්තා. මේ මට අර ඔයත් දන්නවනේ මට වෙලා යනවනේ සීන් එකට. මම දැන් කල්පනා කරපුවාම මම කාලය අරන් තියන්නේ ඇත්තට මොලොග් එක කියන්නේ නෙමෙයි. මගේ ඩයලොග් එක නිකන් ඉන්නේ. ඔව්. කියන්නේ රංගපෑමේදී දෙකක් අතර තියෙන කාලේ නිකන් ඉන්න දාමට වෙලා ගිහිල්ලා තියෙන්නේ වගේ කියලා මට හිතුණා. ඒක ගොඩක් හොඳ එකක්. ඒක හැංගීම ගැන එච්චර කතා කරන්න ඕනේ නැහැ. ඒක ඇත්ත එකක් හින්දා. ඇත්ත දෙයක් කියන්න නිකන් හොඳ වෙලාවක් හම්බෙච්ච අවස්ථාවක් මගේ ජීවිතේ. ඒක මම සැපටම ගත්තා ඒක. කියන්නේ ඒක මගේ මුළු මේ කියන්නේ ඊට කලින් අවුරුදු 4-5ක් තිස්සේ මම ඇක්ටිං සම්බන්ධ දේවල් ටිකක් හිතේ ඉන්නවා. දැන් අවුරුදු 5-6ක් 7ක් විතර නොකරමින් හිතමින් ඉන්නවා ටිකක්. ඉතින් ඒක මට මේ ප්‍රැක්ටිකල් කරගන්නත් අවස්ථාවක් වුණා මේක. ලියලා ඉවර කරන්න බෑ බබා. දැන් ඇති. හොඳින් ඉන්න. ජයම්පතිත් එක වැඩ කරනකොට හැමතිස්සෙම අපිට කියන ඕගොල්ලෝ දැන් මොකක් හරි එක්සර්සයිස් එකක් කරත් මේ වැඩි හිතන්න එපා. ඔයා ඒ මොහොතේ ඇත්ත ඔයා ජීවත් වෙන්න. ඔයා ඇත්තටම ඔයා මේක කරනවා කියලා හිතන්න. එතකොට ඒකත් එක්ක තමයි මුළු වර්ක්ෂොප් එක ඉවර වෙනකම්ම ගියේ. එතකොට මට ඇත්තටම දැන් මම කන්ටෙම්පරරි ඩාන්සර් කෙනෙක් විදිහට පුහුණු වෙනකොට මම ඒ ඩාන්ස් එක ඇතුලේ විශ්වාස කරා ඒ මොහොතේ ජීවත් වෙනවා කියන එක. මොකද අපි ඉම්ප්‍රොවයිසේෂන් වගේ දේවල් කරනකොටත් එතනත් ප්‍රධාන වෙන්නේ මොහොතේ ජීවත් වෙන එක. එතකොට මට එක්තරා විදිහකට ටිකක් ලේසි වුණා ජයම්පති කියන එක තේරුම් ගන්න. මොකද මේ මොහොතේ ජීවත් වෙනවා කියන එක. යාළුවෙක් හිටියා එයාගේ පර්සනල් ලයිෆ් එක සම්බන්ධයෙන් තිබුණු දෙයක් එයා ලෙටර් එකකට ලිව්වා. එතකොට ඒකෙදී එයා ඒ හැමදේම ප්‍රශ්න කරලා තිබ්බා ලව් ගැන, ලයිෆ් ගැන, ඒගොල්ලන්ගේ සම්බන්ධය ගැන. එතකොට ජයම්පති කිව්වා අපි මේ ලියුම එඩිට් කරලා කාංචනාට දෙමු කියලා. හැබැයි ඒ යාළුවාගේ තිබ්බ එකේ මගේ පැටර්න් එක තිබුණේ නැහැ. හැබැයි ඒක ඇතුලේ තිබුණා මම විශ්වාස කරපු දේවල් ටිකක්. කියන්නේ මම මැරේජ් එක ගැන හරි ලව් ගැන හරි මොකද්ද විශ්වාස කරන්නේ. ඉතින් ජයම්පති එක හරියටම මේ මට ගැළපෙන විදිහට එඩිට් කරා. හැබැයි එදා ඔයා කිස් කරන වෙලේ ඔයා කිව්වා ඔයාට හරි පුරුදුයි නේද කියලා. ප්ලීස් ඒ වගේ කැටෙන් දින මාව සැක කරන්න එපා. මොකද මට ඒක අවුල්. ඒකයි. එයාට දැන් මං විතරයි. මම කාලකරවත් යන්නේ. හැබැයි ඉතින් යන්නත් පුළුවන්. මොකද ලේසි.
එහෙමත් මං ආයෙත් සෝරි කියන්නේ. මුලින්ම කියනවා දැන් මම රංගපාලා තියෙන්නේ මේ කාගේ හරි ලියවිල්ලක්. ඒ කියන්නේ කාගේ හරි ලියවිල්ලක් මාව ඩිරෙක්ට් කරනවා මිසක් මගේම ලියවිල්ලක් මං විසින්ම ඔඩියන්ස් එකත් එක්ක ෂෙයා කරගන්න එකක් වෙලා නැහැ. එතකොට දැන් අපි දැන් රඟපාපු නාට්‍යයක් ගත්තොත් එහෙම මට මේ ලයින් එක කියලා එක්ක කණේ පාරක් ගහන්න ගියයි එහෙම නැත්නම් නැගිටලා කොහාට එතන ගිහිලා කියන්න ගියයි. ඒතර අපිට අපේ හිතේ ප්‍රශ්නයක් එනවා. ඇයි මම නැගිට්ටේ? ඇයි මං කණේ පාරේ විල ගහන්න ඕනද? ඒ ඇක්ටර් කෙනෙක් විදිහට මට තිබ්බ වැඩේ තමයි මට ලියන්න පුළුවන් කියලාත් මම තීරුම් ගත්තා. ඒ කියන්නේ තීරුම් ගත්ත කියන්නේ මම ලියලාම නැහැ. ඉතින් ඒ කියන්නේ මට ආදරයක කැලලක් තමයි සැකේ කියන්නේ. ඒ සැකේ කියන එක ගැන මට දැනෙන්නේ මොකද්ද? මගේ ඔළුව වැඩ කරන්නේ මොකද්ද? මගේ ඇතුළේ මොකක් හරි කැත කැලලක් හරි හොඳ කැලලක් හරි තියෙනවා නම් ඒක දාන්නේ කොහොමද කියන එක ලියන්නත් එක්ක අර ඇක්ටර් කෙනෙක්ට ගොඩක් වටිනවා තමන්ගේම අදහසක් ඒක මේ ෂෙයා කරගන්න එක ඔඩියන්ස් එකත් එක්ක. රංගපාලා තියෙනවනේ. රංගපාලා කියන්නේ කාට හරි ඕන විදිහට රංගපාලා තියෙනවා. මේක අර මට ඕන දේ කරන්න chance එකක් හම්බෙච්ච හින්දා මං හිතන්නේ මට මේක ලොකු අත්දැකීම. මම ඔඩියන්ස් එකත් සමහර දේවල් කතා කරනවා. මම රූම් එකේ සබන් ගැටේ ගැන දන්නවද කියලා අහනවා ඔඩියන්ස් එකෙන් අහන්නේ. ඒතර මම හිතන් ඉන්නේ ඒක මගේ කෙල්ලගෙන් අහනවා කියලා. එතකොට ඒ සමස්ත ඔඩියන්ස් එකම එක කෙල්ලෙක් කියලා හිතන් තමයි මම වැඩි හිටියේ. එතකොට එයාට මගේ දේ ෂෙයා කරනවා. ඉතින් ඒ අද්දකීම නළුවෙට්ට ගොඩක් වටිනවා. මොකද ඒ කට්ටියගේ රියැක්ෂන් අයි කන්ටැක්ට් එක තනිකර ඒ ළඟ දැන් මෙහෙම මේ වගේ තියෙන්නේ. ඉතින් එතකොට කොහොමද එයාගේ රියැක්ෂන් එක ඊට පස්සේ මම කොහොමද ඒකත් එක්ක හැඩ ගැහෙන්න ඕන කියලා ප්‍රැක්ටිස් එකක් තිබ්බේ නෑ. ඒ වෙලේ එන එක කරා. මම හිතනවා ඒ වෙලේ ඇත්තේ ජීවත් වුණා. කියලා පෙරණ නිදි කිරලා ගොරවන මිනිසු රොත්තක් අස්සේ කොල්ලෙක් ඉන්නවා හරියට නිකන් උදේ පිපුණු මලක් වගේ. ගමන පුරා පොඩ්ඩක්වත් නිදාගන්නේ නැතුව පාන්දර 2යි කාලට සුද්ධිගේ මැසේජ් එක ආවම මම මවුත් වොෂ් එක අරගෙන එකෙන් කට හොදලා වෙට් ටිෂු එකකින් මූණ අතපය බෙල්ල පිහිදගෙන අලු ටී-ෂර්ට් එකක් දාගන්නවා බස් එක ඇතුළේම. පුරුදු ශරීරයන්නේ අපිට රඟපානවා කිව්ව ගමම පොඩි එකක් එනවා. දන්න පළවෙනිම එක එනවනේ. ඒක තමයි අභියෝගය. එතකොට දැන් මේ ලියුම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් ලියන්නෙත් මමමයි. එතකොට මේක වඩා හොඳට කොහොමද කියන කාරණා ඒකනේ එන්නේ මට අර අභියෝගයත් එක්ක ඒක කඩා ගන්න ඇත්තටම ජයම්පති ඩිරෙක්ෂන් වගේක් පුද්ගලිකව අපි දෙන්න තනියම අර ඩිවයිසින් ප්‍රොසෙස් එකේ වැඩ කරලා මට ඩිරෙක්ෂන් වගේක් දෙනවා. පළවෙනිම මට ආපු අභියෝගය තමයි වොයිස් එක. මට සාමාන්‍යයෙන් ටිකක් කෑ ගැහෙනවා. මට කහියෙන් කතා කරනවා. එතකොට ඒක තමයි පළවෙනියටම අභියෝගය උනේ. ඊට පස්සේ ඒක මෙයා දුන්නු ඩිරෙක්ෂන් හරහා මම තීරණය කරගත්තා මගේ මොකද්ද කන්ට්‍රෝල් එක කියලා. මං හිතනවා ඒක ඒ මොහොතේ ඒක හැබැයි ඒක 100%ක්ම සාර්ථක වුණා කියලා හිතන්නත් බෑ. පර්ෆෝමන්ස් එක තුල යම්කිසි ප්‍රමාණයක ඒක ජයගත්ත කියලා විශ්වාස කරනවා. ඊළඟ කාරණාව තමයි ලියුමේ ඉමෝෂන් එක. ලියුම ගැන මම කතා කරන්නේ මගේ ආදරය කරපු ගෑනු ළමයෙක් ගැන අතීතේ ඒ ලියුම කියවද්දී ඒ දවස්වල මම යාළුවලා හිටපු ගෑනු ළමයා ඉන්නවා එතන වාඩි වෙලා ඒ ළමයා ඉස්සරහින් ඉඳන් තමයි මම ඒ ලියුම කියෙව්වේ. ඒක ඒ දවස්වල. ඔව් එතකොට පොඩි දැන් රිහර්සල් වලදී ළමයා නැහැනේ. රිහර්සල් වලදී වාලා ඉන්නවා මම යම් කිසි විදියකින් මම හදාගත්තු ටිකකුත් එක්ක ලියුමට ගැලපෙන පොඩි ඉමෝෂන් ටිකක් දීලා මම අර තවදුරටත් ප්‍රැක්ටිස් කරනවා. අර රිහර්සල් වලදී මම මේ ලියුම කියන එක මම ප්‍රැක්ටිස් කරනවා මම විසින්. මම මෙහෙම තමයි කියවන්නේ කියලා ඔලුවට දාගන්න. හැබැයි එතෙන්ට ගියාම කවුරුත් මම දැකලත් නැහැ. අර ළමයාත් ඉන්නවා. ඊට පස්සේ ඒ ළමයාට ළමයි මැද ඉඳගෙන කියන්නේ. ඔව් ඔව්. දැන් ඒ ළමයාට අමතරව තව ළමයෙකුත් ඉන්නවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. නමුත් එතකොට අපි මිනිස්සුනේ. අපිට එන ප්‍රශ්නේ කොහොමද ඒ මොහොත ජයගන්නේ? ඒ කියන්නේ අපිට නොබල ඉන්නත් බෑ. උඩ බලාගෙන කියන්නත් බෑනේ. බලන්න ඕනේ මිනිස්සු දිහා. මිනිස්සුන්ට රියැක්ට් කරන්න ඕනේ. ළඟයි. ස්ටේජ් එකේ නම් පේන්නේ නැහැනේ ඔඩියන්ස් එක. ඔඩියන්ස් එක පේන්නේ නැහැ. ඔඩියන්ස් එක කරුවල නිසා. මේ ඔඩියන්ස් එක හොඳට පේනවා. මිනිස්සුන්ගේ මූණු පේනවා. බොරු කරන්නත් බෑනේ. ඇස් වලින් කොහොමද අල්ලගන්නේ ඔඩියන්ස් එක? මොකද අපිට කොන්ෆිඩන්ට් එක නැතුණු ගමන් මිනිස්සු හොයාගන්නේ අපි ඇස් වලින්. මට ජයම්පතිගෙන් ලැබුණු ඩිරෙක්ෂන් එක තමයි ඔයා රඟපාන්න එපා. අන්තාම් පොඩි මට තුනක් දෙනවා. දැන් හැබැයි මම හිතනවා අපි ආදරේ කරනවා.
අපි දෙන්න මේක කරනවා. අපි දෙන්න හොඳින් ඉන්නවා. මමත් කැමති අප්පා සිද්ධියක් කරන්න. අපරාධ. අපි එන්න තිබ්බේ පංචේ. අපි දෙන්නට මුළු ලෝකෙට පේනවා. මම දවසක් ඇහුවා වාගෙන් මේ ඩ්‍රාමයක් නෙමෙයිද කරන්න කියලා. අන්තිමට මටම hina කියන එක අහලා මේ ඩ්‍රාමයක් නෙමෙයි කරන්නේ කියන එක බලන්න යන්නකෝ කියලා ඒක කිව්වා. ඔයා ලියපු ලියුම ඔයාගේ විදියනේ. ඒක කියන්න කිව්වා. ඊට පස්සේ අන්තිමට ආවේ මට වෙන ලියුමක්. ඊට පස්සේ ඒක කියන්න ගියාම නිකන් ඒක මගේ ලියුමක් නෙමෙයි හින්දා නිකන් මට කියන්න බෑ. මට කියන්න බෑ ඒක. මං විදිහට කියන්න බෑ. මං විදිහට නෙමෙයි මගේ එකක් නෙමෙයි. ඊට පස්සේ දෙපාරක් තුන් පාරක් කිව්වට ඒක හරි ගියේ නැහැ. කවදාවත් රඟපාපු නැති පසින්දු එයා එහෙම එක කෙනෙක් නෙමෙයි. මට chance එකක් හම්බුණා එයාට ඩිරෙක්ෂන් වගේක් දෙන්න. එයාගේ ලියුම හදන්න. එතකොට මම එයාට කිව්වේ හිතන්න කිසිම දෙයක් නොකර ඔයා නිකන් ඇස් දෙක වහගෙන කල්පනා කරන්න මම දීපු පුංචි කාරණාවක් හැබැයි ඒක එයා සෑහෙන්න අරගෙන තිබුණා. ඇස් දෙක වහගෙන හිතන්න ඔයා ඇත්තටම මිස් කෙනෙකුට ලව් මොකද කරන්නේ ඉතින්? ඒක තිබ්බ කෑල්ලක් මට මතක විදිහට ඒ ටීචර්යි ළමයි යන මේ තනියෙන් හම්බෙන දේ තැන්වල යනවා කතා කරනවා ඒක මවා ගන්න කිව්වා. ඒක මවා ගන්න කියන්නේ ඒක මැව්වා තනි කරමට මෙහෙම ඉස්සරහ තියාගෙන කියලා මැව්වා. මොකද කරන්න කියන්නකෝ. ඔයා මේ කරනවා. ඔයා මේ දේ මේ ලියලා තියෙන්නේ ඔයා කරලා තියෙන්නේ. මං දන්නවා ඔයා මේව කරා කියලා මං එයාට කියනවා. එයා නෑ මම මේව කරේ නෑ කියලා එකපාරට උඩ කියුණා. මම මේව කරලා නෑයි කියලා. මං කිව්වා බොරු කියන්නේ උඹ කරපුවනේ මේ ලියලා තියෙන්නේ කියලා. ඔයා කරපුවා මේ ලියලා තියෙන්නේ. කිව්වහම ඇත්තටම ඊට පස්සේ තමයි තේරුනේ. ඔව් මං කරපුවනේ ලිව්වේ ඔව්. ඊට පස්සේ තමයි මං කිව්වා එහෙනම් කියවපන්. දැන් කියවන්න පුළුවන් එන්න බෑ. උඹ කරපුවා උඹට කියවන්න බැරි වෙන්න විදියක් නෑ. ඊට පස්සේ ඒක නිකන් ඒක ආවා ඇඟට. නිකන් ආවට කියන්නේ ඒක නිකන් ඊට පස්සේ ඒක කියවුණා. නිකන් මට නිකන් මැවෙනවා මල මගුලේ මම මේක කරනවා කියලා මට ඒක නිකන් තේරෙනවා මම කියන එක. ඊට පස්සේ එච්චර ගාණක් තිබ්බේ නෑ මට. ඒක අලුතෙන්ම කියලා මේ ප්‍රොෆෝම් කරන දවසේ මට ඒක තිබ්බේ නෑ ගාණ. ඊට පස්සේ නිකන් කිව්වා කලබලයක් නැතුව නිකන් කිව්වා. ඒ කරන ඇට් එක කරනවා කියලා නියම් මම මෙහෙම ඉඳගෙන ඒක මොකුත් නෑ. ඒක මම ප්‍රොෆෝම් කරද්දි මේ ළඟ හිටියා කවුරු හරි හිටියා මට කෙනා මතක නෑ. මේ එයාගෙන් මං ඇහුවා මේ ආදරය කරන්න වයසක් බලපානවද ඔන්නෝම කරේ මං ඇහුවා. ඒ කියන්නේ මං ඒක ඉස්සරහින් අහන්න ඕනේ මේක කියන්න ඕනේ මම මෙහෙම. එයාට මට ඒක ඉස්සරහට කියන්න බෑ මම මෙයාගෙන් අහුවා මම ඩක් ගාලා ඇහුවා අහල ඉවරලා ඉස්සරහ බලනකොට මට මතක් වුණේ මේ මම මෙයාගෙන් ඇහුවා නේද? එයා බය වෙලා. පස්සේ මට හම්බෙලා කිව්වා එහෙම කිව්වේයි මට බය වුණා කියලා. කොහොම හරි මේ එනට ඒක දෙවෙනි දවසේ යද්දි ඒක මට හිතුණා. මම මෙයාගෙන් මට අහන්න හිතුණා ඒක ඇහුවේ නැත්තම් නිකන් මං ඉස්සරහින් ආවා නිකන් වැඩක් නෑ වගේ කියලා හිතුණා. මම දෙවෙනි දවසේ මෙතන හිටු එක්කලාගෙන් ඇහුවා. ඊට පස්සේ එයා බයි කිව්වා ඒක. කියලා ඊට පස්සේ එහෙම තමයි ඉතින් ඒක මට අර වෙනසක් කියලා ඒක දැනුන්නේ නෑ. ඒක පස්සේ අර මුලදී අර පොඩ්ඩක් අවුලක් තිබ්බා මේක මගේ කරගන්න ඕනේ. ඒක තියෙනවා මට. මං හිතන්නේ නන් ඇක්ට කියලා භේදයක් නැහැ. ඒ වගේ මොහොතක ඇට්මොස්ෆියර් එක කොහොමද ජයග්‍රහණය කරගන්නේ තේරුම් ගන්න කියන එක ඒක ඇවිල්ලා ඇත්තටම පුහුණු වීමකින් තොරව වුණත් කරන්න පුළුවන් යම්කිසි කල්පනාවකින් අවබෝධයකින් එම මොහොතේ ජීවත් වෙනවා නම් මට හිතෙන්නේ. ඒ මගේ රත්තරන් ඉඳලා බස් එකේ ඉඳලා ඇදුවේ. බබීගේ යාළුවා කිව්වා මම දුකින් ඉන්න නිසා මගේ රත්තරන් ඇඬුවේ කියලා. මම දන්නවා රත්තරනේ. මගේ රත්තරන් මට ගොඩාක් ආදරේ කියලා. මගේ රත්තරන් වෙන කොල්ලෝගේ නෑ. වෙන කවක් මදින්නෙත් නෑ. කවදාරි මං ගාවට එනවා කියලා මං දන්නවා වස්තුවේ. මාව විශ්වාස කරන්න බෑ. මම කවදා හරි මගේ රත්තරන්ම මං ගාවට ගන්නවා. ඒක තමයි වැඩි කාලයක් නෑ. මුලින්ම වර්ක්ෂොප් එකට සම්බන්ධ වෙන්නේ මොඩ්ල කෙනෙක් විදියට. ඒ ඇතුළත තුල මගේ තිබ්බා පොඩි වෙනස්කම් ටිකක්. මේ ඉන්න සෙට් එකත් එක්ක මගේ මම ඇසුරුනේ වෙනම පැත්තක වෙනම විදියකට මම ඇසුරුනේ. ඒක මම හිතන්නේ ජයම්පද ඒක අඳුනගත්තා. අඳුනගෙන මට සැරෙන්සරේ ඇවිල්ලා ළඟට ඇවිල්ලා කියනවා කණ්ඩ කරලා. මේක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. ඔබ මේ ඇවිදින විදිහ චුට්ටක් අවුල්. ඔබ මෙහෙම පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. එහෙම කිය මට සැරෙන්සරේ ඇවිල්ලා ජයම්පද මට ළඟට ඇවිල්ලා කියනවා. ඊට මම කල්පනා කරනවා ඔව් මම මේ ඇවිදින අවුල් මේ කට්ටියත් එක්ක බලනකොට මම නිකන් පොඩි
අමුතු හේක ඉන්න හදනවා. අමුතු හේක මම ඇසිරෙන්න හදනවා මේ සෙට් එකත් එක්ක කියලා. එන්නේ යනකොට මේ මටම තේරුණා මම දැන් වෙනස් වෙනවා. මම රියල් වෙනවා. මගේ තැනට මම එනවා. කියලා මටම තේරුණා. මම ඇවිදිච්ච විදිය මම වැරදි. දැන් තමයි මම ඇවිදින්නේ මට ඕන විදියට. දැන් තමයි මම ඇඩ් කරන්නේ මට ඕන විදියට. දැන් තමයි මම කන්නේ බොන්නේ මට ඕන විදියට. දැන් තමයි මම කතා කරන්නේ මට ඕන විදියට කියලා. ඒ වැඩේ ඇතුළත යන්න මට තේරුණා. ඒ තරම් මම මේ වර්ක්ෂොප් එකට ආස කරා. සිකුරාදා දවසේ මේක වෙන් කරලා ඒකට ඇවිල්ලා ඒක මේව කරලා ඒ තරම් මම ඒකට එඩිට් වුණා වැඩි ඇතුළට. ඒ කියන්නේ මම දන්නවා මාව වෙනස් වෙන තියෙන එකම තැන මේක. ජයන්පති අයියයි පාලි අයියයි ඉන්නකොට මට කොහොම ඔබ කියවම මේක කියලා. මං කියෙව්වා. ඒක සෙට් උන්නේ නැහැ. ජයන්පති අයියා සෙට් උනේ මට තේරුණා මට සෙට් වෙන්නෙත් නැහැ වැඩි. කියලා මං ඇහුවා ජයන්පති මොකද මං කරන්නේ? පොඩ්ඩක්ම හිටපන්. මං කල්පනා කරලා උඹට කියන්නම්. කියලා කිව්වා. ඊට පස්සේ මට දවසක් කෝල් එකක් කරන් කිව්වා ජයන්පති අර උඹට හම්බෙච්ච පස් ලියුම අරන් වරේ. අරන් ඇවිල්ලා ඒක කියවපන් අපිත් එක්ක කියලා කිව්වා. මං ඒක කියවුවා. ඊට පස්සේ හරි උඹ ඔක එඩිට් කරපන්. එඩිට් කරලා කියවපන්. ඊට පස්සේ මම එඩිට් කරා. කියවුවා. කියවවා අන්න උඹේ එක. හරිනේ? උඹේ කෝක. අර තව කෙනෙක්ට අපේ ලව් එකක් කියලා ඒක කොහොමද රියැක්ෂන් එකේ වෙන්නේ කියලා. ඒක මම හිතන්නේ එදා මන් ලැබුවේ මගේ ජීවිතේ ලබන්න ඕන අවංකම දේ. මම ඇත්තටම මං විදිහට ඇත්තටම මම ඇඩ් කරලා තියෙනවා තව කෙනෙක් ඉස්සරහා. බොරුවක් හරි ඇත්තක් හරි මං ඇත්තටම ඇඩ් කරලා තියෙනවා තව කෙනෙක් ඉස්සරහා. එයා එකට දක්වපු රියැක්ෂන් එක කෙල්ල කඩන්න තරම් කෙල්ලෙක් මම ලියලා දෙන්න තරම් අදට මාත් එක්ක කතා කරන තරම් අවුරුද්දක් ගිහිල්ලා ඒ දැට එන්න තරම් මම කියන්නේ අදටත් එයා දන්නේ නැහැ ඒක බොරුවක් කරේ කියලා මම ඒක හංගන්න යන්නෙත් නෑ එයාගේ පාඩුවේ එක අයිය දැන් ඔයා කොහමද අර එහෙම තමයි නේද මම ඒක දැන් ඕනේ නෑ නංගි අනේ අයියෝ ආ ඉන්න තැන මම ඇත්තටම සතුටුයි ඒ තැනට එන්න තරම් මම අදටත් ඉන්නවා කියන්නේ දැන් මම හොඳට ඇඩ් කරලා කියන එක ඒ ගැන මට ඇත්තටම සතුටුයි. I certainly didn't know it would happen at a moment like this. Can I hold your hand? ජයන්පති ඇතුළු නාට්‍ය කණ්ඩායම ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න කියලා මට ලියුමක් කියවන්න. ෆීමේල් ඇක්ටර් කෙනෙක්ගේ අවශ්‍යතාවයට. ඒකෙදි ආපු අභියෝගය තමයි මේ කියපු වෙච්ච දේවල් නෙමෙයි මට අදාළ වුණේ. මගේ ලියුම මට ලියලා දුන්න එක. ඒක මගේ එක්ස්පීරියන්ස් එකකුත් නෙමෙයි. ඒක මම කිව්වේ ගෑනු ළමයි දෙන්නෙක්ගේ තියෙන සම්බන්ධයක් ගැන. ඉතින් එහෙම එක්ස්පීරියන්ස් එකකුත් මට නැහැ. අපි ලාව ලියුමක් වෙන කෙනෙක්ගෙන් අදහසක් අරගෙන ඒ එක්ස්පීරියන්ස් එක අපිට ගැලපෙන විදිහට හදාගත්ත එක තමයි අපි කරේ මුලින්ම. මෙහෙකෙදී පර්ෆෝමන්ස් එක වෙලාවේදී මට ඊටාම වැදගත් වෙච්ච එක තමයි මට තිබුණා ඔඩියන්ස් එකේ එක්කෙනෙක්ව තෝරගන්න. දවස් දෙකේම ඒ වෙලේ මම නොදන්න කෙනෙක් ඒ කියලා බලාපොරොත්තු වෙන්නේ නැති කෙනෙක්. හැබැයි මං හිතනවා එයාත් එක්ක මට කතා කරන්න පුළුවන් කියලා මං එයාව තෝරගෙන මං එයාට කතා කරන්න තීරණය කරනවා. මං එයාට තමයි මගේ ආදරේ ප්‍රකාශ කරන්නේ. ඒ වෙලේ කියන්නේ. දැන් අනිත් අයගේ තිබුණේ පරණ කතා. මම මේ දැන් එකක් කියන්නේ. මං කියනවා දැන් ඔයාට. මං ස්තුතියි මං අනිත් අයට ස්තුති කරනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. මං ඔයාට කියන්න ආවේ මේක. ඔයා මේ ලියුම බාර ගන්නවා නම් බාර ගන්න. මේ මට මේ අවස්ථාව ලබා දුන්නට ස්තුතියි කියලා තමයි මම යන්නේ. ඒකේ තිබුණු අභියෝගය තමයි මට තව පාර්ට්නර් කෙනෙක් දීලා තිබුණා. එයාගේ රෙස්පොන්ඩ් එක මගේ ඇක්ට් එකට බලපෑවා. පළවෙනි දවසේ වෙච්ච එක අලුත්ම අත්දැකීමක් වෙච්ච හින්දා මට ටිකක් අපහසු වුණා. අතර මේ මම වෙන්න. නමුත් ඒක මට අර ජෙනුයින් වෙන්න බැරි වුණා කියලා හිතුණා. මට හිතුණා මම ඇක්ට් කරා කියලා. හේතුව අපි වේදිකා නාට්‍ය තමයි ප්‍රැක්ටිස් කරන්නේ, ඇක්ටිං ප්‍රැක්ටිස් කරන්නේ. පර්ෆෝම් කරන්න ගන්නවා ඔඩියන්ස් එකක් ඉන්නකොට. කවුරු හිටියත් මට දැනෙනවා හරි මම දැනුවත් මම මේ පර්ෆෝමන්ස් එකක් කරන්නේ. ඒ නිසා මම ඇක්ට් කරන්න ගත්තා. පළවෙනි දවසේ මට තිබුණු රෙස්පොන්ස් තමයි වැඩිපුරම දෙන්නෙක්ම ඇවිල්ලා මටම කියලා ගියා බොරු කරන්න එපා කියලා. ඇත්ත තමයි ඒක. බොරු කරන්න නැතුව ඉන්න මොහොත හොයාගන්න එක තමයි අමාරුනේ. දෙවෙනි දවසේ මම තෝරගත්තා මගේ ඇක්ට් එකට සහාය දෙන්න පුළුවන් ඔඩියන්ස් මෙම්බර් කෙනෙක්. එයාට මං කිව්වම එයා දුන්න රෙස්පොන්ඩ් එකට මට ඇඬුණා දෙවෙනි දවසේ. මන් දන්නේ ඇඬුණ එකකින් සාර්ථක වුණාද නැද්ද කියන්නේ. නමුත් ඒකේ ඔඩියන්ස් එකේ මට ආපු ඉම්පැක්ට් එක විසින් මගේ ඇක්ට් එක දියුණු වුණා කියලා හිතනවා. ඒ වගේ අත්දැකීමක් තමයි මට පර්ෆෝමන්ස් එක සම්බන්ධයෙන් තියෙන්නේ. ඇක්ටර්ස්ලාට යම්කිසි එක්ස්පීරියන්ස් එකක් දෙන්නේ කොහොමද එයාලගේ ලයිෆ් එකට.
කියන කාරණා සමහර දේවල් ඉතින් මම try කරන්න උත්සාහ කරා. වෙනස් කයකට ගිහිල්ලා කරන්න තියෙන මෙච්චරයි. දැන් අපි මේ වෙද්දි අපිට තියෙන ආදර කතා ටිකක්. ඒ ආදර කතාව ගිහිල්ලා එතන ඉන්න කාවරි හොයාගෙන ගිහිල්ලා කියන්න ඕනේ. ඒකට ගියාට පස්සේ දැන් මම කවුරු එක්කෙනෙක් හොයා ගන්නවා. අයි මාත් ඒ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් එතන ඉඳන් මම ඉතින් මගේ කතාව කියනවා. අයියේ තේරෙන්නේ මට මගේ ජීවිතේ මට දැන් එපාලා තියෙන කියද්දි මේ මිනිස්සයා මාත් එක්ක එහෙනම් මානුෂික ගණතුණේකට ආවට පස්සේ මට වැඩ කරන්න ඊට පස්සේ මොන මගුලක්ද මේ ජයම්පති දැන් මෙහෙම කිව්වට දැන් මේ වෙලාවක් ගියාට පස්සේ මේ මිනිස්සයා අඬනවා අඬලා ඇස්සලෙන් කඳුළු ඇවිල්ලා කතා කරනවා ඊට පස්සේ මේ මිනිස්සයාගේ ඒ වගේම වේදනාවක් මට කියනවා දැන් මං කියන්නේ මේ වගේ කතාවක් මට කියන්න මම බොරුවන්නේ මිනිස්සුන්ට කරන්නේ හැබැයි වැඩි කියන්නේ ඉතින් ඒ බොරුව ඇතුලේ මේ මිනිස්සයාගේ ප්‍රශ්න පිට කරගන්න නැති සහයාගේ දුකක් ෂෙයා කරගන්න ඉතින් ඒක වෙන දෙයක්. හැබැයි මට හිතුනේම මම කරන්න හින බලු වැඩක් කියලා. ඉතින් ඒ වෙලේ ඉඳන් මම ජයම්පතිත් එක්ක තරහෙන් තමයි එතන හිටියේ. ඇවිල්ලා මම ඉතින් ජයම්පතියට කිව්වේ මොනවාද බලු වැඩ ගන්න එපා. අපි මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ නෑ. ඉතින් අපි ආතල්ලයක් ගමු, එක්ස්පීරියන්ස් ගමු. හැබැයි එහෙම කියලා හැංගීම් එක්ක නේ සෙල්ලම් කරන්නේ. එහෙම කරන්න එපා ජීවිතේ මිනිස්සුන්ට කියලා දැන් මම මට බැන්න. ඊට පස්සේ මං කිව්වා හරි බං ඉතින් කරන්න දෙයක් නැහැ මේ වගේ දේවල් වෙනවා කියලා. එතකොට අර අපිට දුන්න එක්ස්පීරියන්ස් එක ගොඩක් වැදගත් වුණා. මේ වෙලාවේ අපි කොහොමද මේක කියන්න ඕනේ? අපි කොහොමද මේ හැංගීම අපි හැංගීම ඔඩියන්ස් එකට කියන්නේ ඔඩියන්ස් එකට තමන්ගේ ළඟ ඉන්න එක්කනට කියන්නේ කොහොමද කියන එක ගොඩක් වැදගත් වුණා මේ එක්සයිස් එක. ඊට පස්සේ රෑමු ඊට පස්සේ ආයේ බීරත් මට කෝල් කරා. බීලා කෝල් කළා අයි එහෙම බැන්නට මං එහෙම තරහකට නෙමෙයි වෙන්නේ. මේ ඒක වැඩි හොඳයි කියලා. අතන බැන්න ඉතින්. ආදරේ මොවිසික මාල්යායට නුඹේ ආදරේ මොවිසික මාල්යායට